ජනමාධ්‍ය ගැනනේ කතා කරමින් ඉන්නේ නේද? එතෙන්දී අපි ඉගෙන ගත්තා වර්ග දෙකක් මේකෙදී අපිට හම්බ වෙනවා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය කියලා නේ. එතකොට මුද්‍රිත මාධ්‍ය යටතේ අපි පුවත්පත් ගැන කතා කරා සති දෙකක් තිස්සේ නේ. ඊට පස්සේ ඒකේ පුවත්පත්වල පුවත්පත් ආයතන කොහොමද වැඩ කරන්නේ, පුවත්පත් ආයතනවල ගාලා කියන්නේ ගැලීම් සටහනක් විදිහට ගත්තාම කොහොමද ඒකේ ව්‍යුහය ආදී වශයෙන් අපි කතා කරා. ඊට පස්සේ මේවයි තියෙන පුවත්පත් ආයතනවල තියෙන අංශ ගැන අපි කතා කරා. ඊට පස්සේ යම් ඉතිහාසය සහ යම් කොටස් ටිකක් අපි කතා කරා. අද අපි කතා කරන්නේ විද්‍යුත් මාධ්‍ය පිළිබඳ. විද්‍යුත් මාධ්‍යවල ගුවන් විදුලිය පිළිබඳ කතා කරන්නේ. මතක ඇති ජනමාධ්‍යවල කොටස් දෙකක් තියෙනවා. මුද්‍රිත සහ විද්‍යුත්. මුද්‍රිත කොටසේ අපි පුවත්පත් ගැන කතා කරා. දැන් විද්‍යුත් මාධ්‍ය විද්‍යුත් කොටසේ අපි ගුවන් විදුලිය පැත්ත තමයි අද කතා කරන්නේ. right? එතකොට ගුවන් විදුලිය ගැන කතා කරනකොට අපි දන්නවා මේක ශ්‍රව්‍ය මාධ්‍යයක්. නේද? අපි ගුවන් විදුලිය දිහා බලන් ඉන්නේ නැහැ. ගුවන් විදුලියෙන් අපිට ඇහෙනවා. ඒ වගේම අපි මුලදීත් ඉගෙන ගත්තා සංනිවේදනයේ ඓතිහාසිකව ආපු කතාවෙත් ගුවන් විදුලිය කියන්නේ රැහන් රහිතව සංනිවේදන තාක්ෂණයක් කියලා. මේ කියන්නේ ටෙලිෆෝන් එක ගත්තොත් රැහනක් එක්කනේ එන්නේ. right? එතකොට මේක රැහන් රහිත සංනිවේදන තාක්ෂණයක් වගේම මේක ශ්‍රව්‍ය සංනිවේදන මාධ්‍යයක් විදිහට අපි දන්නවා ගුවන් විදුලිය කියන එක. right? එහෙමනම් අපි ගුවන් විදුලිය පිළිබඳ පොඩි නෝට් එකක් ලියාගෙන ඊට පස්සේ අපි කතා කරමු වැඩි දුරටත්. හරි? පොඩ්ඩක් ඉතින් නෝට්ස් තියෙන දවස් මේ දවස්වල. ප්‍රධාන මාතෘකාවක් විදිහට දාගන්න විද්‍යුත් මාධ්‍ය යටතේ ගුවන් විදුලිය. නැත්නම් ගුවන් විදුලිය කියලා ලියලා වරහන් ඇතුලේ විද්‍යුත් මාධ්‍ය කි. ගුවන් විදුලිය කියලා ලියලා විද්‍යුත් මාධ්‍ය කියලා දාගන්න. ඒක තවත් පැහැදිලියි ඔයගොල්ලන්ට. ගුවන් විදුලිය කියලා ලියලා වරහන් ඇතුලේ විද්‍යුත් මාධ්‍යකි. ඒක යටතේ අප පෙර ඉගෙනගත් පරිදි ගුවන් විදුලිය යනු රැහන් රහිත සංනිවේදන තාක්ෂණයක් වන අතර අප පෙර ඉගෙනගත් පරිදි ගුවන් විදුලිය යනු රැහන් රහිත සංනිවේදන තාක්ෂණයක් වන අතර ශ්‍රව්‍ය සංනිවේදන මාධ්‍යයක් වේ. ශ්‍රව්‍ය සංනිවේදන මාධ්‍යයක් වේ. අප පෙර ඉගෙනගත් පරිදි ගුවන් විදුලිය යනු රැහන් රහිත සංනිවේදන තාක්ෂණයක් වන අතර ශ්‍රව්‍ය සංනිවේදන මාධ්‍යයක්ද වේ. ඊට පස්සේ අනුමාතෘකාවක් දාගන්න. ගුවන් විදුලිය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම්. අනුමාතෘකාවක් ගුවන් විදුලිය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම්. ගුවන් විදුලිය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම්. මේක අනුමාතෘකාවක්. ඒක යටතේ ආපහු චූටි මාතෘකාවක් විදිහට දාගන්න ජාත්‍යන්තර වශයෙන් කියලා දාලා ඉරක් ගහගන්න. ගුවන් විදුලි සම්බන්ධයෙන් විශේෂ සිදුවීම් කියලා ඒක යටතේ පළවෙනි එක අංක දාන්න අවශ්‍ය නැහැ. ජාත්‍යන්තර වශයෙන් කියලා දාලා පොඩි ඉරක් ගහගන්න. ඒතකොට පැහැදිලි. කියන්නේ ජාත්‍යන්තර වශයෙන් තිබිච්ච දේවල් සහ ලංකාව තුල තිබ්බ දේවල් අපි චුට්ට කතා කරනවා. මේක පොයින්ට් වශයෙන් ලියුවට කමක් නැහැ. right? ගුවන් විදුලිය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම් ඒක යටතේ ජාත්‍යන්තර වශයෙන් කියලා ලියලා පොඩි ඉරි කැල්ලක් ගහගෙන දැන් පොයින්ට් ලියා ගන්න. ඔයගලන්ට පාඩම් කරන්නත් ලේසි. එතකොට පළවෙනි පොයින්ට් එක විදියට තරුවක් දාලා ලියා ගන්න. right? පළවෙනි පොයින්ට් එක විදියට ගුවන් විදුලිය මුලින්ම නිර්මාණය කරනු ලබන්නේ
මේක අපි කතා කරලා තියෙනවා නේද? ඉතාලි ජාතික ගුග්ලිමෝ මාර්කෝනි විසින් ගුග්ලිඑල්මෝ මාර්කෝනි කියලාත් කියනවා. ඉතින් ඔය ඉතාලි වචන ඉතාලි ජාතික ගුග්ලිමෝ මාර්කෝනි විසින් 1896 දී වේ. 1896 දී වේ. ගුවන්විදුලි මුලින්ම නිර්මාණය කරනු ලබන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාර්කෝනි විසින් 1896 දී වේ. එකටම ඉන්පසු 1897 වන විට ඒකටම ඉන්පසු 1897 වන විට ඉන්පසු 1897 වන විට ගුවන්විදුලි සමාගමක් වේග වැඩිද? මොකද උනේ? ජාත්‍යන්තර වශයෙන් කියන එක යටතේ පළවෙනි පොයින්ට් එක විදිහට මම කිව්වේ රයිට් පළවෙනි පොයින්ට් එක විදිහට ගුවන්විදුලිය මුලින්ම නිර්මාණය කරනු ලබන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාර්කෝනි විසින් ගුවන්විදුලිය මුලින්ම නිර්මාණය කරනු ලබන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාර්කෝනි විසින් 1896 දී වේ. ගුවන්විදුලිය නිර්මාණය කරනු ලබන්නේ ඉතාලි ජාතික ගුග්ලිමෝ මාර්කෝනි විසින් 1896 දී වේ. ඒකටම ඉන්පසු 1897 වන විට ඉන්පසු 1897 වන විට ගුවන්විදුලි සමාගමක් එංගලන්තය තුළ ආරම්භ කිරීමටද ඔහු සමත් විය. 1897 වන විට ගුවන්විදුලි සමාගමක් එංගලන්තය තුළ ආරම්භ කිරීමටද ඔහු සමත් විය. එංගලන්තය තුළ ආරම්භ කිරීමටද ඔහු සමත් විය. එංගලන්තය තුළ ආරම්භ කිරීමටද ඔහු සමත් විය. රයිට් ඒක පළවෙනි පොයින්ට් එක. දෙවෙනි තරුව යටතේ දෙවෙනි පොයින්ට් එක 1906 ඒ කියන්නේ 19.6 1906 පමණ වන විට 1906 පමණ වන විට එදදාස් 806 පමණ වන 1906 පමණ වන විට ගුවන්විදුලි සංඥා ආවරණය කියන්නේ සිග්නල් රේන්ජ් එක කියලා කියන්නේ අපි සිග්නල් කොච්චර දුරට ගියාද කියන එක 1906 පමණ වන විට ගුවන්විදුලි සංඥා ආවරණය සැතපුම් 100 ගණනක් දක්වා පුළුල් වී ඇති අතර සැතපුම් 100 ගණනක් දක්වා පුළුල් වී ඇති අතර සැතපුම් 100 ගණනක් දක්වා පුළුල් වී ඇති අතර 1908 පමණ වන විට ගුවන්විදුලි සංඥා ආවරණයේ සැතපුම් 100 ගණනක් දක්වා පුළුල් වී ඇති අතර 1908 පමණ වන විට 1908 පමණ වන විට ගුවන්විදුලිය 1908 පමණ වන විට ගුවන්විදුලිය ජනමාධ්‍යයක් බවට පත්වීමේ කටයුතුද
ආරම්භ වී ඇත. 1908 පමණ වන විට ගුවන් විදුලිය ජනමාධ්‍යයක් බවට පත්වීමේ කටයුතුද ආරම්භ වී ඇත. 1908 පමණ වන විට ගුවන් විදුලිය ජනමාධ්‍යයක් බවට පත්වීමේ කටයුතුද ආරම්භ වී ඇත. ඒක ඔන්න දැන් ජනමාධ්‍යයක් විදිහට ටික ටික ලෝකෙට ගුවන් විදුලිය එන්න පටන් ගන්න තියෙනවා 1908 වගේ වෙනකොට. 1908 පමණ වන විට ගුවන් විදුලිය ජනමාධ්‍යයක් බවට පත්වීමේ කටයුතුද ආරම්භ වී ඇත. අපි තාම ජාත්‍යන්තර වශයෙන් කියන කොටසේ ඉන්නේ. ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එක විදිහට ගුවන් විදුලිය ක්‍රමිකව මේ තුන්වෙනි තරුව යටතේ තුන්වෙනි පොයින්ට් එක තුන්වෙනි තරුව යටතේ ගුවන් විදුලිය ක්‍රමිකව ජනමාධ්‍යයක් බවට පත්වීමත් සමගම ගුවන් විදුලිය ක්‍රමිකව ජනමාධ්‍යයක් බවට පත්වීමත් සමගම ගුවන් විදුලිය ක්‍රමිකව ජනමාධ්‍යයක් බවට පත්වීමත් සමගම 1920 පමණ වන විට 1920 පමණ වන විට 1920 පමණ වන විට එය ක්‍රමක්‍රමයෙන් 1920 පමණ වන විට එය ක්‍රමක්‍රමයෙන් ගෘහස්ත sannivedana උපකරණයක් බවටද පත් වී ඇත. එය ක්‍රමක්‍රමයෙන් ගෘහස්ත sannivedana උපකරණයක් බවටද පත් වී ඇත. ක්‍රමක්‍රමයෙන් ගෘහස්ත sannivedana උපකරණයක් බවටද පත් වී ඇත. 1920 පමණ වන විට එය ක්‍රමක්‍රමයෙන් ගෘහස්ත sannivedana උපකරණයක් බවටද පත් වී ඇත. right අපි ওই ජාත්‍යන්තර වශයෙන් ඒ කියන්නේ ලෝකයේ ගුවන් විදුලිය ආරම්භ වීම සම්බන්ධයෙන් පොයින්ට්ස් තුනකින් වගේ අපි මේක ওই සාකච්ඡා කරේ. ඒ කියන්නේ 1896 දී මාර්කෝනි ගුවන් විදුලිය සොයා ගැනීමත් එක්ක එයාට පුළුවන් වෙනවා එංගලන්තයට ගිහිල්ලා 1897 වගේ වෙනකොට අවුරුද්දක් වගේ කාලයක් තුළ මේ තිබ්බ තාක්ෂණයේ තියෙන වැදගත්කම නිසා එංගලන්තයේ ගුවන් විදුලි සමාගමක් පවා පටන් ගන්න එයාට හැකියාව හම්බ වෙනවා 1897 වෙනකොට right මේක ඒ කාලේ හැටියට ලොකු ජයග්‍රහණයක්. එතකොට ඒ හින්දාම මේ 1906 වගේ වෙනකොට ඒ කියන්නේ අවුරුදු 10ක් වගේ කාලයක් ඇතුළත තුල සතපුම් 100 ගාණක් ඈතට ගුවන් විදුලි සංඥා පාවිච්චි කරන්න පුළුවන් විදිහට ජාලයක් ටික ටික ලෝකයේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ මේක ටික ටික ජනමාධ්‍ය පැත්තට බර වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට තොරතුරු ලබා දීමේ ක්‍රමවේදයක් බවට පත් වෙනවා. right 1908 වගේ වෙන විට. ඔන්න මෙන්න මේ විදිහට 1908 වගේ වෙනකොට මේක ජනමාධ්‍යයක් බවට පත්වීමත් එක්ක මිනිස්සුන්ට තොරතුරු ලබා දීමේ ක්‍රමයක් විදිහට මේක ප්‍රචාරණය කියන්නේ ප්‍රචලිත වීමත් එක්ක මිනිස්සු පෙළඹෙනවා 1920 වගේ වෙනකොට මේක ගෘහස්ත උපකරණයක් විදිහට පාවිච්චි කරන්න. right ඒ කියන්නේ තමන්ගේ ගෙවල් වල ඉඳලා රේඩියෝ අහන්න මූලික මූලාරම්භයක් 1920 වගේ වෙනකොට ලෝකේ පුරා ප්‍රචාරිත වෙනවා ප්‍රචාරය වෙනවා විශේෂයෙන්ම ඇමරිකාව වගේ රටවල් වල මොකද යුද්ධයත් ඕකස් වෙනවනේ. ඒක යුද්ධත් ආවම තව වැඩි වැඩියෙන් ඒ කියන්නේ පළවෙනි ලෝක යුද්ධ දෙවන ලෝක යුද්ධ වගේ ওই කාලේ ටික ටික යනකොට මිනිසුන්ට ප්‍රවෘත්ති දැනගැනීමේ පිපාසය හින්දා ගුවන් විදුලිය තව තවත් ප්‍රචාරය වෙනවා ප්‍රචලිත වෙනවා. අපි මේ කතා කරේ ජාත්‍යන්තර වශයෙන් කොහොමද ගුවන් විදුලිය සම්බන්ධයෙන් විශේෂ සිදුවීම් කියලා. ඊළඟට අපි කතා කරනවා අජාත්‍යන්තර වශයෙන් වගේ තව පොඩි මාතෘකාවක් දාගන්න දේශීය වශයෙන් වරහන් ඇතුලේ ශ්‍රී ලංකාව තුල. දේශීය වශයෙන් වරහන් ඇතුලේ ශ්‍රී ලංකාව තුල. දැන් කතා කරන්නේ ලංකාව ඇතුලේ මොකද වුනේ කියලා.
දේශීය වශයෙන් වරහන් ඇතුලේ ශ්‍රී ලංකාව තුල. හරි. ඒකේ පළවෙනි පොයින්ට් එක විදිහට ලියාගන්න. ඒ කියන්නේ පළවෙනි තරුව විදිහට. අපි තරු කතා කරාම අපිට ලේසි. ඔයගොල්ලන්ට පාඩම් කරනකොටත් ලේසි. ඒකේ පළවෙනි තරුව එහෙම නැත්නම් පළවෙනි පොයින්ට් එක විදිහට ශ්‍රී ලංකාව තුල ගුවන් විදුලිය ආරම්භ වීමද ශ්‍රී ලංකාව තුල ගුවන් විදුලිය ආරම්භ වීමද ශ්‍රී ලංකාව තුල ගුවන් විදුලිය ආරම්භ වීමද ගුවන් විදුලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව සිදු වූ ගුවන් විදුලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව සිදු වූ ගුවන් විදුලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව සිදු වූ විවිධ සිදුවීම් වලට බෙහෙවින් සමාන්තරව සිදු වී ඇත. ශ්‍රී ලංකාව තුළ ගුවන් විදුලිය ආරම්භ වීමද ගුවන් විදුලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව සිදු වූ විවිධ සිදුවීම් වලට බෙහෙවින් සමාන්තරව සිදු වී ඇත. කියන්නද ශ්‍රී ලංකාව තුළ ගුවන් විදුලිය ආරම්භ වීමද ගුවන් විදුලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව සිදු වූ විවිධ සිදුවීම් වලට බෙහෙවින් සමාන්තරව සිදු වී ඇත. ඒකටම 1922 දී 1922 දී ලංකා ආධුනික ගුවන් විදුලි සමාජය නම් වූ 1922 දී ලංකා ආධුනික ගුවන් විදුලි සමාජය නම් වූ ලංකා ආධුනික ගුවන් විදුලි සමාජය නම් වූ මහජන සංවිධානයක් ගුවන් විදුලිය පිළිබඳ අත්හදා බැලීම් සිදු කර ඇත. ගුවන් විදුලිය පිළිබඳ අත්හදා බැලීම් සිදු කර ඇත. ගුවන් විදුලිය පිළිබඳ අත්හදා බැලීම් සිදු කර ඇත. එදා 1922 දී ලංකා ආධුනික ගුවන් විදුලි සමාජය නම් වූ මහජන සංවිධානයක් ගුවන් විදුලිය පිළිබඳ අත්හදා බැලීම් සිදු කර ඇත. ඊළඟ පොයින්ට් එක ඒ කියන්නේ 1920 ගණන් වෙනකොට ඔන්න ලංකාවේ ටික ටික ගුවන් විදුලිය සම්බන්ධයෙන් පොඩි වැඩ වෙන්න පටන් අරගෙන තියෙනවා රයිට්. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ ලෝකයේ එක්කම සමගාමීව මේ පොඩි වැඩ මෙහෙත් පටන් අරගෙන තියෙනවා ගුවන් විදුලිය සම්බන්ධයෙන්. ඊට පස්සේ දෙවැනි පොයින්ට් එක විදියට ප්‍රථම ගුවන් විදුලි සංඥා සම්ප්‍රේෂණය ලෙස සැලකෙන්නේ ප්‍රථම ගුවන් විදුලි සංඥා සම්ප්‍රේෂණය ලෙස සැලකෙන්නේ 1924 ජූනි පළමුදා 1924 ජූනි පළවෙනිදා ජූනි 1 දා ජූනි පළවෙනිදා රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු හාපර් මේ නම දාලා තියෙනවා.
හාපර්ගේ ප්‍රධානත්වයෙන් හාපර්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ නිල ගුවන් විදුලි ප්‍රචාරයයි. ප්‍රථම ගුවන් විදුලි සංඥා සම්ප්‍රේෂණය ලෙස සැලකෙන්නේ 1924 ජූනි 1 වෙනිදා රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු හාපර්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ නිල ගුවන් විදුලි ප්‍රචාරයයි. එතකොට 1924 දී තමයි හාහාපුරා කියලා අපි නිල වශයෙන් පිළිගන්නේ ලංකාවේ ගුවන් විදුලි සංඥාවක් සම්ප්‍රේෂණය කරා කියලා. 1924 දී right. ඒ අපි දෙවනි පොයින්ට් එක විදිහට ඒක ලියාගත්තේ. රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු හාපර්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ නිල ගුවන් විදුලි ප්‍රචාරයයි. හරි. තුන්වෙනි පොයින්ට් එක වෙන්නේ තුන්වෙනි පොයින්ට් එක. දැන් අපි දෙකක් ලිව්වා. තුන්වෙනි එක තුන්වෙනි තරුව 1925 දෙසැම්බර් 16 වෙනිදා 1925 දෙසැම්බර් 16 වෙනිදා 1925 දෙසැම්බර් 16 වෙනිදා දකුණු ආසියාවේ පළමු ගුවන් විදුලි සේවය ලෙස දකුණු ආසියාවේ පළමු ගුවන් විදුලි සේවය ලෙස දකුණු ආසියාවේ පළමු ගුවන් විදුලි සේවය ලෙස කොළඹ ගුවන් විදුලිය වරහන් ඇතුලේ කොළඹෝ රේඩියෝ COLOMBO කොළඹෝ රේඩියෝ කොළඹ ගුවන් විදුලිය පළමු ගුවන් විදුලි සේවය ලෙස කොළඹ ගුවන් විදුලිය වරහන් ඇතුලේ කොළඹෝ රේඩියෝ COLOMBO කොළඹෝ රේඩියෝ කොළඹ ගුවන් විදුලිය වරහන් ඇතුලේ කොළඹෝ රේඩියෝ යන නමින් ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ආරම්භ වී ඇත. යන නමින් ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ආරම්භ වී ඇත. යන නමින් ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ආරම්භ වී ඇත. යන නමින් ලංකාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ආරම්භ වී ඇත. මෙය රජයේ ගුවන් විදුලි සේවයක්ද විය. 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 right අපි තුන්වෙනි කාරණය විදිහට ඒක ලිව්වේ. කියන්නේ දකුණු ආසියාවේ පළවෙනි ගුවන් විදුලි සේවය විදිහට තමයි ලංකාවේ පළවෙනි ගුවන් විදුලි සේවයත් පටන් ගත්තේ. මේක නමින් කොළඹ ගුවන් විදුලි එහෙම නැත්නම් කොළඹෝ රේඩියෝ කියලා තමයි පටන් ගත්තේ. ඒතර මේක රජයේ ආයතනයක් විදිහට තමයි මුලින්ම පටන් ගත්තේ. මේක විශේෂත්වය වෙන්නේ මේක ලංකාවේ ගුවන් විදුලිය වගේම දකුණු ආසියාවෙත් පළවෙනි ගුවන් විදුලි සේවය විදිහට තමයි මේක සඳහන් වෙන්නේ. right මේ අන්තිම ලිව්වේ අපි මේ රජයේ ගුවන් විදුලි සේවයක්ද විය. අපි තුන්වෙනි කරුණ දේශීය වශයෙන් ගුවන් විදුලියේ වැදගත්කම ගැන
කතා කරමින් ඉන්නේ. තුන්වෙනි කරුණ right. හතරවෙනි කරුණ විදියට අපි කතා කරන්නේ හතරවෙනි කරුණ කියන්නේ තරු හතරවෙනි තරුව. ඉන්පසු එම ගුවන් විදුලි සේවය ඉන්පසු එම ගුවන් විදුලි සේවය අර කොළඹ රේඩියෝ කියන එක කොළඹ ගුවන් විදුලිය කියන එකමයි ඈ. ඉන්පසු එම ගුවන් විදුලි සේවය රේඩියෝ සිලෝන් සිලෝන් කියන්නේ ලංකාවටම කියන නමක් ඈ. දන්නවනේ. රේඩියෝ සිලෝන් ඉන්පසු එම ගුවන් විදුලි සේවය රේඩියෝ සිලෝන් හෙවත් රේඩියෝ සිලෝන් හෙවත් ලංකා ගුවන් විදුලි සේවය නමින් රේඩියෝ සිලෝන් හෙවත් ලංකා ගුවන් විදුලි සේවය නමින් රේඩියෝ සිලෝන් හෙවත් ලංකා ගුවන් විදුලි සේවය නමින් 1949 දෙසැම්බර් 1 වෙනිදා ලංකා ගුවන් විදුලි සේවය නමින් 1949 දෙසැම්බර් 1 දා නැත්නම් දෙසැම්බර් 1 වෙනිදා 1944 දෙසැම්බර් 1 1949 දෙසැම්බර් 1 පළවෙනිදා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවටද පත්විය. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවටද පත්විය. රජයේ අයිතිකාරීත්වය තිබ්බේ ඒක ඊට පස්සේ අලුත් නමකුත් දාලා රේඩියෝ සිලෝන් කියලා මේක පටන් ගත්තා. මේක දෙපාර්තමේන්තුවක් බවට පත් කරා රජය. ඒක 1949 දී සිද්ධ වුණේ. හරි රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවටද පත්විය. පස්වෙනි පොයින්ට් එක විදියට අපි ලියාගන්නේ පස්වෙනි තරුව විදියට පස්වෙනි තරුව ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටවන ලද්දේ ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන ලද්දේ 1967 1967 19යි 6යි 7 1967 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටවන ලද්දේ 1967 ජනවාරි 5 වෙනිදාය 1967 ජනවාරි 5 වෙනිදාය ජනවාරි 5 වෙනිදාය ඒ අනුව ඒකටම ඒ අනුව එය මහජන වරහන් ඇතුලේ රජයේ ඒ අනුව එය මහජන වරහන් ඇතුලේ රජයේ සංස්ථාවක් බවට පත්වේ. ඒ අනුව එය මහජන සංස්ථාවක් බවට පත්වේ කියන එක මහජන කියලා එකකින් කියවෙන්නේ රජය කියන එක. ඒ අනුව එය මහජන වරහන් ඇතුලේ රජයේ සංස්ථාවක් බවට පත්වේ. ඒ අනුව එය මහජන සංස්ථාවක් බවට පත්වේ. right ඊළඟ පොයින්ට් එක විදියට ඊළඟ තරුව විදියට අපි ලියාගන්නේ 1991න් පසුව
1991න් පසුව ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි රාජ්‍ය ඒකාධිකාරය 1991න් පසුව ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි රාජ්‍ය ඒකාධිකාරය කියන්නේ රජයට විතරයි ගුවන් විදුලිය පවත්වාගෙන යන්න පුළුවන්කම තිබ්බේ 1991 වෙනකම්. 1991න් පසුව ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි රාජ්‍ය ඒකාධිකාරය අහෝසි කළ අතර රාජ්‍ය ඒකාධිකාරය අහෝසි කළ අතර 1991න් පසුව ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි රාජ්‍ය ඒකාධිකාරය අහෝසි කළ අතර ඉන්පසු පෞද්ගලික ගුවන් විදුලි නාලිකාද ලංකාව තුළ ක්‍රියාත්මක වීමට ආරම්භ විය. පෞද්ගලික ගුවන් විදුලි නාලිකාද ලංකාව තුළ ක්‍රියාත්මක වීම ආරම්භ විය. පෞද්ගලික ගුවන් විදුලි නාලිකාද ලංකාව තුළ ක්‍රියාත්මක වීම ආරම්භ විය. ඊළඟ පොයින්ට් එක විදියට ඒ අනුව ඊළඟ පොයින්ට් එක ඊළඟ තරුව පෞද්ගලික ගුවන් විදුලි නාලිකාද ආරම්භ විය ඒ ඡේදයෙන් පස්සේ ඊළඟ පොයින්ට් එක විදියට ඒ අනුව වාර්තා වන ආකාරයට 1993 දී Yes FM YES FM FM කියන එක දන්නවනේ Yes FM ෂා FM මොහොමනේ කියන්නේ 1993 දී Yes FM Yes කියන්නේ YES Yes FM කියන එක කැපිටල් වලින් F අකුරයි M අකුරයි 1993 දී Yes FM හා 1994 දී සිරස FM 1993 දී Yes FM හා 1994 දී සිරස FM යන පෞද්ගලික රේඩියෝ නාලිකා ආරම්භ වී ඇත. වාර්තා වන විදියට Yes FM එකයි සිරස FM එකයි තමයි පෞද්ගලික නාලිකා විදියට ආරම්භ වෙලා කියලා දැනගන්න තියෙන්නේ right. මේවා අද වෙනකම් පවත්වාගෙනත් යනවා මේ 1993 දී Yes FM එකයි 1994 දී සිරස FM එකයි right. එතකොට මේ දෙක තමයි මුලින්ම පෞද්ගලික නාලිකා විදියට අපිට හඳුනා ගන්න තියෙන්නේ. හරි. මහන්සිද? නෝට්ස් ටිකක් වැඩිපුර තියෙනවානේ. right. අපි ඊට පස්සේ මාතෘකාව දාගන්න ගුවන් විදුලි සේවාවල හිමිකම අනුව වර්ග කිරීම. ගුවන් විදුලි සේවාවල හිමිකම අනුව වර්ග කිරීම.
ගුවන් විදුලි සේවාවල හිමිකම අනුව වර්ග කිරීම. අර පත්තරවල අපි කතා කරේ ඒ වගේම තමයි මේකේ තියෙන හිමිකාරීත්වය අනුව අපිට මේක වර්ග කරගන්න පුළුවන්. පළවෙනි එක තමයි රාජ්‍ය හිමිකම සහිත ගුවන් විදුලි සේවා. ඒ කියන්නේ රජයට අයිති ඒවා. රාජ්‍ය හිමිකම සහිත ගුවන් විදුලි සේවා ලියා ගන්න. ගුවන් විදුලි සේවාවල හිමිකම අනුව වර්ග කිරීම යටතේ පළවෙනි එක රාජ්‍ය හිමිකම සහිත ගුවන් විදුලි සේවා. කියන්නේ රජයට අයිති ඒවා. දෙවෙනි එක මහජන සංවිධාන හිමිකම සහිත ගුවන් විදුලි සේවා. සමහර වෙලාවට තියෙන්න පුළුවන් කිසියම් මහජන සංවිධාන වලට අයිති ගුවන් විදුලි සේවා. මේවත් පෞද්ගලික පැත්තටම තමයි වැටෙන්නේ. හැබැයි මේක අපිට වෙන් කරගන්න පුළුවන් පෞද්ගලික ආයතන නෙවෙයි මහජන සංවිධාන වලට අයිති ගුවන් විදුලි සේවා කියලා. ඔය ආගමික සේවාවන් එහෙම තියෙනවා. මහජන සංවිධාන හිමිකම සහිත ගුවන් විදුලි සේවා. තුන්වෙනි එක පෞද්ගලික ව්‍යාපාර හිමිකම සහිත ගුවන් විදුලි සේවා. පෞද්ගලික ව්‍යාපාර හිමිකම සහිත ගුවන් විදුලි සේවා. පෞද්ගලික හිමිකම සහිත පෞද්ගලික ව්‍යාපාර හිමිකම සහිත ගුවන් විදුලි සේවා. ඒ කියන්නේ රජයේ ඒවා තියෙනවා විවිධ සංවිධාන වලට ආගමික සංවිධාන වලට එහෙම අයිති ගුවන් විදුලි සේවාවන් තියෙනවා ආගමික ප්‍රචාර වගේ දේවල් කරන්න ඒවා මහජන සංවිධාන වලට අයිති ඒවා. ඊට පස්සේ බිස්නස් එකක් විදිහට ව්‍යාපාර පෞද්ගලික ව්‍යාපාර විදිහට හිමිකම තියෙන ගුවන් විදුලි සේවා තියෙන. ඒතර ඒවා තමයි වැඩිපුරම තියෙන්නේ අද වෙන විට. right? මේ අමුතුවෙන් ලියන්න දෙයක් නැහැ මේ තුන තේරෙනවනේ මොනවද කියලා. ඊළඟ මාතෘකාව දාගන්න ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. ඊළඟ මාතෘකාව ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කියන්නේ ඒක ක්‍රියාත්මක වන ව්‍යුහය වගේ දේවල් ගත්තාම මේකත් සාමාන්‍යයෙන් පුවත්පතක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට ටිකක් සමානයි. හැබැයි මේ එක එක ගුවන් විදුලි ආයතනවල ස්වභාවය අනුව මේකේ පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. right? එකත් ඔක කෙටියෙන් අපිට ලියා ගන්න පුළුවන් මේ විදිහට ගුවන් විදුලි ආයතනයක ඔයගලන්ට ඒක ඩිස්ප්ලේ වෙනවා. ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයද ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයද විමර්ශා මං හිතන්නේ මොකක් හරි ගැටලුවක් කියලා දැන් නේද ආපහු ලොග් වුනේ. අපි අනුමාතෘකාවක් දැම්මා ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කියලා. ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කියලා අනුමාතෘකාවක් දැම්මා. ඒක යටතේ අපි ලිව්වා ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයද ගුවන් විදුලි ආයතනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයද පුවත්පතක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට හා සංවිධාන ව්‍යුහයට පුවත්පතක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට හා සංවිධාන ව්‍යුහයට පුවත්පතක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට හා සංවිධාන ව්‍යුහයට
කිසියම් සමානකමක් දක්වයි. කිසියම් සමානකමක් දක්වයි. අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට හා සංවිධාන ව්‍යුහයට කිසියම් සමානකමක් දක්වයි. කෙසේ වෙතත් කෙසේ වෙතත් කෙසේ වෙතත් ඒ ගුවන් විදුලි නාලිකාවේ ස්වභාවය අනුව කෙසේ වෙතත් ඒ ගුවන් විදුලි නාලිකාවේ ස්වභාවය අනුව කෙසේ වෙතත් ඒ ගුවන් විදුලි නාලිකාවේ ස්වභාවය අනුව මේවායෙහි විවිධ වෙනස්කම්ද පවතී. ගුවන් විදුලි නාලිකාවේ ස්වභාවය අනුව මේවායෙහි විවිධ වෙනස්කම්ද පවතී. කෙසේ වෙතත් ඒ ගුවන් විදුලි නාලිකාවේ ස්වභාවය අනුව මේවායෙහි විවිධ වෙනස්කම්ද පවතී. විවිධ වෙනස්කම්ද පවතී. right නැවතත් අනුමාතෘකාවක් ගුවන් විදුලි මාධ්‍ය ආයතනයක සංවිධාන ව්‍යුහය. ගුවන් විදුලි මාධ්‍ය ආයතනයක සංවිධාන ව්‍යුහය. ඒක යටතේ මේ කොටස ඇඳගන්න. ගුවන් විදුලි මාධ්‍ය ආයතනයක සංවිධාන ව්‍යුහය. මෙන්න මේ විදිහට තමයි සංවිධාන ව්‍යුහය. මේකත් පත්තරයක වගේම තමයි. ඒ ගුවන් විදුලියේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. අපි පොදුවේ කතා කරොත් මේ වගේ සංවිධාන ව්‍යුහයක් අපිට ගන්න පුළුවන්. දැන් පෞද්ගලික ආයතනවල ටිකක් මේක වෙනස් වෙන්නත් පුළුවන්. ඉක්මනින් අඳ ගන්න. මුලින්ම ඉන්නවා සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලයක්. ඊට පස්සේ ප්‍රධාන විධායක නිලධාරියෙක් ඉන්නවා. අපි CEO කෙනෙක් කියලා කියන්නේ. මේ GM කෙනෙක් වෙන්නත් පුළුවන්. ජෙනරල් මැනේජර් කෙනෙක් වගේ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මුදල් අංශ, දැන්වීම් අංශ, මාධ්‍ය අංශය සහ නිෂ්පාදන අලෙවි වගේ අංශ කීපයක් තියෙනවා. මේවයි තව අංශ තියෙනවා. මේක මූලික වශයෙන් සැකැස්මක් සංවිධාන ව්‍යුහයක් ඈ. අඳගන්න ඉක්මනින්.
right ළමයි හරිද? තාම නෑ සර්. හරි ඉක්මනින් යන්න දෙන්න. මේක ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා ඒ උනට ඇඳ ගන්න එතකොට මතක හිටිනවා. ඉවරයි සර්. right හරි තව කවුරු හරි ළමයි ඉන්නවද මේක අඳින? right sir. මට ඇහුනේ ඉවරයි වගේ. හරි. මේක තමයි සාමාන්‍යයෙන් ගුවන් විදුලි මාධ්‍ය ආයතනයක සංවිධාන ව්‍යුහය කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අර උඩ ඉඳලා පල්ලෙහාට කොහොමද මේක ගලාගෙන යන්නේ කියලා. right. එතකොට මේක ටිකක් අපි පත්තරවල තියෙන එකට සමානයි. මේක ඔයගලන්ට කියවුවාම තේරෙනවා. අපි මේකේ ප්‍රධාන අංශ කීපයක් ගැන පොඩි නෝට් එකක් ලියා ගන්නවා. මේකට පස්සේ මේක ඕක ගැන ඇඳලා ඉවරුණයින් පස්සේ ඔයගොල්ලෝ මේ chart එක වගේ ඇඳලා ඉවරුණයින් පස්සේ අනුමාත්‍රිකාවක් දාගන්න. ගුවන් විදුලි ආයතනයක ප්‍රධාන අංශ. ගුවන් විදුලි ආයතනයක ප්‍රධාන අංශ. ගුවන් විදුලි ආයතනයක ප්‍රධාන අංශ. ගුවන් විදුලි ආයතනයක ප්‍රධාන අංශ කිහිපයක් තියෙනවා. පළවෙනි එක ප්‍රවෘත්ති අංශය, ඊළඟට වැඩසටහන් අංශය, ඊළඟට තාක්ෂණික ශිල්පීන් සහ දැන්වීම් අංශය. මේවා තමයි ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රවෘත්ති අංශය, වැඩසටහන් අංශය, තාක්ෂණික ශිල්පීන් සහ දැන්වීම් අංශය. ප්‍රවෘත්ති අංශය, වැඩසටහන් අංශය, තාක්ෂණික ශිල්පීන් සහ දැන්වීම් අංශය. right ගුවන් විදුලි ආයතනයක ප්‍රධාන අංශ ගැන කතා කරන්නේ. එතකොට ප්‍රවෘත්ති අංශය, වැඩසටහන් අංශය, තාක්ෂණික ශිල්පීන් සහ දැන්වීම් අංශය විදිහට අපි කොටස් හතරක් මේකෙන් ප්‍රධාන අංශ විදිහට හඳුනාගත්තා. අපි ඒකේ පළවෙනි එක ලියමු ප්‍රවෘත්ති අංශය පිළිබඳව. ප්‍රවෘත්ති අංශය. right ප්‍රවෘත්ති අංශයෙන් සිද්ධ වෙන්නේ තර අපි දන්න ටිකම තමයි ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම සඳහා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සකස් කරලා ඒවා නිවේදකයින් හරහා ජනතාව වෙතට ලැබෙන සැලැස්වීම තමයි ප්‍රවෘත්ති අංශයෙන් කරන්නේ. right එතකොට මේක ප්‍රධානියා විදිහට ප්‍රවෘත්ති අධ්‍යක්ෂක කෙනෙක් ඉන්නවා. right අපි ලියාගමු ප්‍රවෘත්ති අංශය කියන එක දාලා පොඩ්ඩක් පොඩි ඉරි කැලක් ගහලා ඒක යටතේ අපි චුට්ටක් ලියාගමු. ප්‍රවෘත්ති අංශය කියන එක යටතේ ප්‍රවෘත්ති අංශය පොඩි ඉරි කැලක් ගහලා මෙහි ප්‍රධානියා වන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වේ. මෙහි ප්‍රධානියා වන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වේ.
මෙහි ප්‍රධානියා වන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වේ. ඒකටම ප්‍රවෘත්ති අංශයෙන් දේශීය පුවත් කමාවක් මෙහි ප්‍රධානියා වන්නේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක වේ. ප්‍රවෘත්ති අංශයෙන් දේශීය පුවත් කමාවක් විදෙස් පුවත් හා කාලගුණ වාර්තාව වැනි විවිධ ප්‍රවෘත්තිමය වටිනාකම් ඇති කාලගුණ වාර්තාව වැනි විවිධ ප්‍රවෘත්තිමය වටිනාකම් ඇති තොරතුරු ජනතාව වෙත ලබා දෙයි. විවිධ ප්‍රවෘත්තිමය වටිනාකම් ඇති තොරතුරු ජනතාව වෙත ලබා දෙයි. මේ දවස්වල නම් කාලගුණ වාර්තාව වගේ ටිකක් වැදගත් නේ. ප්‍රවෘත්තිමය වටිනාකම් ඇති තොරතුරු ජනතාව වෙත ලබා දෙයි. ඒකටම රට පුරා විසිරී සිටින වාර්තාකරුවන් මගින් දේශීය පුවත්ද කමාවක් විවිධ විදෙස් ප්‍රවෘත්ති මූලාශ්‍ර මගින් විදෙස් පුවත්ද සකස් කර ප්‍රචාරණය කරයි. රට පුරා විසිරී සිටින වාර්තාකරුවන් මගින් දේශීය පුවත්ද විවිධ විදෙස් ප්‍රවෘත්ති මූලාශ්‍ර මගින් විදෙස් පුවත්ද සකස් කර ප්‍රචාරණය කරයි. ඒකෙම අලුත් ඡේදකින් වර්තමානයේදී පැයෙන් පැය පුවත් කමාවක් ෂණික පුවත් වර්තමානයේදී පැයෙන් පැය පුවත් ෂණික පුවත් ප්‍රධාන පුවත් ආදී විවිධ ප්‍රවෘත්ති ආකෘතීන් ගුවන්විදුලි මාධ්‍ය තුල දැකගත හැක. වර්තමානයේදී පැයෙන් පැය පුවත් ෂණික පුවත් ප්‍රධාන පුවත් ආදී විවිධ ප්‍රවෘත්ති ආකෘතීන් ගුවන්විදුලි මාධ්‍ය තුල දැකගත හැක. හරි ප්‍රවෘත්ති අංශය ගැන අපි කතා කරේ. එතකොට ප්‍රවෘත්ති අංශය ගුවන්විදුලියේ ওই ප්‍රවෘත්තියක් අද හෙට අහලා බලන්න මොන වගේද මේක යන්නේ කියලා right.
එතකොට මේකේ ප්‍රධාන වශයෙන් දේශීය සහ විදේශීය පුවත් තමයි යන්නේ. ඔය අතරතුර කාලගුණයට සම්බන්ධ ප්‍රවෘත්තිත් පළ වෙනවා. right? එතකොට මේක වෙන්නේ දැන් දේශීය පුවත් මේගොල්ල ගුවන්විදුලි නාලිකා මගින් හොයාගන්නේ රට පුරා ඉන්න පැතිරිලා ඉන්න වාර්තාකරුවන්ගෙන් තොරතුරු අරගෙන. ඒ අනුව දේශීය පුවත් සකස් කරගන්නවා. ඒ වගේම විදේශීය පුවත් ඒගොල්ලෝ හදාගන්නවා. විශේෂයෙන් විදේශ මූලාශ්‍රවලින් ප්‍රවෘත්ති මූලාශ්‍රවලින් ඒවා හොයාගෙන විදේශ පුවත් මේගොල්ලෝ සම්පාදනය කරගන්නවා. right? එතකොට අද වෙනකොට මේක ප්‍රවෘත්ති අංශයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති විතරක් නෙවෙයි විවිධ ප්‍රවෘත්ති වර්ග ප්‍රචාරණය කරනවා. අපි බැලුවොත් පැයෙන් පැය ප්‍රවෘත්ති කියයි නේද? ලන්ච් ටයිම් එකට තියෙන ඒවා නේද? දවල් කාලේ ප්‍රවෘත්ති කියයි, ශනික පුවත් කියයි. මේ ආදි වශයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති වලට අමතරව තව විවිධ ආකෘතීන් වලට ප්‍රවෘත්ති ප්‍රචාරණය කරනවා. අද වෙනකොට වර්තමාන වෙනකොට ගුවන්විදුලි නාලිකා මගින්. හරි? අපි කතා කරේ ප්‍රවෘත්ති අංශය. දෙවැනි එක වැඩසටහන් අංශය. දෙවැනි එක වැඩසටහන් අංශය. වැඩසටහන් අංශ right ගොඩක් තියෙන්න පුළුවන්. තියන්න පුළුවන් නෙමෙයි තියෙනවා. උඩ ඒකත් අපි අර ප්‍රධාන හතරක් කියලා ලිව්වේ ඒකත් වැඩසටහන් අංශ කරන්න යයන්න කපන්න. වැඩසටහන් අංශ ගොඩක් තියෙනවා. එකක් නෙවෙයි sorry. ඒතර මේකත් දෙවෙනි එක අපි වැඩසටහන් අංශ ගැන කතා කරන්නේ. ඒක යටතේ විවිධ වැඩසටහන් සඳහා විවිධ වැඩසටහන් සඳහා විවිධ අංශ විවිධ වැඩසටහන් සඳහා විවිධ අංශ ගුවන්විදුලි නාලිකා තුල විවිධ වැඩසටහන් සඳහා විවිධ අංශ ගුවන්විදුලි නාලිකා තුල ක්‍රියාත්මක වේ. ක්‍රියාත්මක වේ. ඒකටම ඒ අංශවල ඒ අංශවල වැඩසටහන් නිෂ්පාදකවරුන් හා ඒ අංශවල වැඩසටහන් නිෂ්පාදකවරුන් හා නිවේදක නිවේදිකාවන් ඇතුළු පිරිසක් ඒ අංශවල වැඩසටහන් නිෂ්පාදකවරුන් හා නිවේදක නිවේදිකාවන් ඇතුළු පිරිසක් තම සේවය ලබා දේ. නිවේදක නිවේදිකාවන් ඇතුළු පිරිසක් තම සේවය ලබා දේ. ඒ අංශවල වැඩසටහන් නිෂ්පාදකවරුන් හා නිවේදක නිවේදිකාවන් ඇතුළු පිරිසක් තම සේවය ලබා දේ. මෙහිදී අදාළ වැඩසටහනට අනුව ඒකට මෙහිදී අදාළ වැඩසටහනට අනුව මෙහිදී අදාළ වැඩසටහනට අනුව මෙහිදී අදාළ වැඩසටහනට අනුව පිටපත් සම්පාදනය ඒ කියන්නේ කරන්නේ කොහොමද කියන එක පිටපත් සම්පාදනය
මෙහිදී අදාළ වැඩසටහනට අනුව පිටපත් සම්පාදනය විශේෂාංග නිෂ්පාදනය හා ඉදිරිපත් කිරීම සිදුවේ. ඉදිරිපත් කිරීම කියන්නේ announce කරන එක. පිටපත් සම්පාදනය විශේෂාංග නිෂ්පාදනය හා ඉදිරිපත් කිරීම සිදුවේ. ඉදිරිපත් කිරීම සිදුවේ. මෙහිදී අදාළ වැඩසටහනට අනුව පිටපත් සම්පාදනය විශේෂාංග නිෂ්පාදනය හා ඉදිරිපත් කිරීම සිදුවේ. උදාහරණ විදිහට ආගමික අංශය, සංගීත අංශය. ආගමික අංශය, සංගීත අංශය, ප්‍රවෘත්ති අංශය ඔය වගේ ගොඩාක් ඒවා තියෙනවා. උදාහරණ විදිහට ආගමික අංශය, සංගීත අංශය. right අපි කතා කරේ වැඩසටහන් අංශ ගැන. ඒතකොට වැඩසටහන් අංශ එකක් නෙවෙයි කීපයක් තියෙන්න පුළුවන්. right දැන් අපි කතා කරේ වැඩසටහන් අංශ ගැනනේ. අපි චුට්ටක් බලමු කොහොමද මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. right පොඩි වීඩියෝ එකක් තියෙනවා. අපි බලමු වැඩසටහන් අංශවල එක එක වැඩසටහන් නිර්මාණය කරනවානේ. ඒතකොට ඒ වගේ වීඩියෝ දර්ශනයක් තියෙනවා. අපි බලමු වැඩසටහන් අංශ තුල කොහොමද මේ වැඩේ කෙරෙන්නේ කියලා. right හරි මට මතක නැහැ සවුන්ඩ් එක ෂෙයා කරාද කියලා. හරි right අපි බලමු කොහොමද වැඩසටහන් විවිධ වැඩසටහන් අංශ තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. මේ වගේ එකක ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා අපි චුට්ටක් බලලා එමු. ගුවන් විදුලි රංග මණ්ඩල මලින්ත දේශප්‍රිය රචනා කළ නාට්‍යයක් බලපෑම් ලාල් සරත් කුමාර, නීලිකා මද්දුම, රංග වීරසිංහ, යමුනා කුමාරී වීරසේකර, විලේරියන් පෙරේරා. නාද සංකලනය මලින්ත දේශප්‍රිය ගුවන් විදුලි රංග මණ්ඩල නිෂ්පාදනය කරන්නේ වජිර ඉන්දික කරුණාසේන. ජන හතුරෝ මගේ ළඟ නැත්තේ නෑ. රාජකාරී ස්පෙෂලි කෙරුවේ ඇත්තද? මේ ළමයාගේ මොනවද තියෙන එක්ස්පීරියන්ස්? මගේ මේ qualifications? actually not perfect. මගේ මේ කන්තෝරුවේ ගත වෙන්නේ සර් මේ 10 වෙනි අවුරුද්ද. මේ පහුගිය කාලේ මං ට්‍රාන්ස්ෆර් එකක් ඉල්ලුවා සර්. මේ ඔය රිහර්සල් කරන විදිය කියන්නේ නාට්‍යයක් නිෂ්පාදනය කරන විදිය කරන්නේ උතන. ඒ කියන්නේ ඊට කලින් මේගොල්ලෝ ඔය රිහර්සල් කරනවා අර පිටපත බලලා පුරුදු වෙනවා කරන විදිය. right අපි තව දිගටම බලමු. සෙක්‍රටරි මහතුරු කැමති වුණේ නෑ මාව යවන්න. කැමති වුණේ නෑ මම යවන්න. සෙක්‍රටරි මහතුරු කැමති වුණේ නෑ මාව යවන්න. ගෙදර ඉඳලා ආව ගියා. මෙහෙ ඉන්නේ බෝඩින් වෙලා සර්. හරි මෙහෙ ඉන්නේ. බෝඩින් වෙලා සර්. දැන් කියනවා මට ඕන නැති අමාත්‍යන්ත දෙකක් වන්නේ. මට ඕනේ ඇයි කුට්ටිය උඩ දෙක. එන කුට්ටිය උඩ දෙක. මේ ළමයාගේ කියන්නේ පුරුදු වෙච්ච එක රෙකෝඩ් කරන විදිය. right ඊට පස්සේ තමයි අපිට ඔක නාට්‍ය විදියට රේඩියෝ එකෙන් අහන්න පුළුවන් වෙන්නේ. මොනවද තියෙන එක්ස්පීරියන්ස්? මගේ qualifications? GCE O-level. මං ඔයගොල්ලන්ට එන්න කිව්වේ
මේ ආයතනයේ පසුගිය කාලේ ඇතිව තිබූ අක්‍රමිකතා සියල්ල අකිල කියමුද? මට ඉතා පැහැදිලි. බලමු. නෑ. බලමු. ගෙදරට අනාථ වෙනකන් නෙමෙයි. කෙල්ල ගෙදරට අනාථ වෙනකන්. ෆීලිං. බලමු. කෙල්ල ගෙදරට අනාථ වෙනකම්. බලමු. කෙල්ල ගෙදරටම අනාථ වෙනකම් තාත්තා කට්ටයරම් බලන් ඉඳලා අන්තිමට කූල්ලෙනවා කොනාකේ උඩහම. වික්‍රම. සර් මට කතා කරන්න සර්. කවුද? වික්‍රම. දැන් මම මේ මිස් එක කිව්වේ මේ කැබින් එක වටේට තියෙන ජනල් රෙදි අවශ්‍ය නැහැ. මේක රජයේ ආයතනයක්. එහෙම තැන කියන්නේ නරකයි. කමක් නෑ ළමයා. මම රජයේ සේවකයෙක්. ඒ වුණාට මං ආසයි ඔබට. ඔය හම්බ වෙන දේවල් අවුරුදු 5ට භුක්ති විඳලා කාර්ය යන්න කියන දවසක අතින් මඩ ගන්න නැතුව එමින් යනවා කීයක් හරි එකතු කරගෙන එච්චරයි. නේ රජරත්න මට තමුසේගේ මේ බ්‍රොතල් හවුස් එකේ නිදා ගන්න උවමනාවක් නැහැ. තමුසේකට වෙන කවුරුත් ඇඳ ගන්නවා. මං යනවා ගෙදර. ගලවනවා බලාගනින් තොගේ ඔය කණියක ගලවයි කියලා තමයි බය. ගලවනවා බලාගනින් තොගේ ඔය කණියක ගලවයි කියලා තමයි බය. ගන්න ඉස්සර ගන්න. හරි සර්. දැන් එක මෙයා. දුව. විකාර කතාවද රන්නේ? ඔයාට තේරෙන්නේ කොහොමද චන්ද්‍රා? රටේ ඉන්න බාගෙටත් වැඩි පිරිසකට ඒක තේරෙන්නේ නැතිකොට right ඔන්න ඔහොමයි ගුවන් විදුලිය ඇතුළේ අපි පොඩි නාට්‍යයක් හදන හැටි ගුවන් විදුලිය රංග මණ්ඩලනේ මට මතක විදිහට right එතකොට හඬ කැවීම් ශිල්පීන් එක්ක එකතු වෙලා වැඩේ කරන විදිහ තමයි අපි ඒ බැලුවේ right වැඩසටහන අංශ ගැන කතා කරේ අපි ඊට පස්සේ ලියනවා තාක්ෂණික ශිල්පීන් තුන්වෙනි එක තාක්ෂණික ශිල්පීන් දැන් මේ වැඩේ කරගෙන යන තාක්ෂණික ශිල්පීන් ඕනේ දැන් දකින්න ඇති නේද අර පරිගණක ඔබනවා අනම්මනම් කරන කට්ටියකුත් ඉන්නවා රෙකෝඩ් කරන ඒ වගේ තාක්ෂණික ශිල්පීනුත් ඉන්නවා තාක්ෂණික ශිල්පීන් කියන එක යටතේ ගුවන් විදුලි මැදිරි තුල සේවය කරන ගුවන් විදුලි මැදිරි තුල සේවය කරන පිරිස තාක්ෂණික ශිල්පීන් වේ. ගුවන් විදුලි මැදිරි තුල සේවය කරන පිරිස තාක්ෂණික ශිල්පීන් වේ. ගුවන් විදුලි මැදිරි තුල සේවය කරන පිරිස තාක්ෂණික ශිල්පීන් වේ. ඒකටම ශබ්ද තාක්ෂණික ශිල්පීන් ශබ්ද තාක්ෂණික ශිල්පීන් ශබ්ද පටිගත ශිල්පීන් ශබ්ද තාක්ෂණික ශිල්පීන් ශබ්ද පටිගත ශිල්පීන් විකාශන ඉංජිනේරුවන් බ්‍රෝඩ්කාස්ටිං ඉංජිනියර්ස් කියන කට්ටිය විකාශන ඉංජිනේරුවන්
නඩත්තු ශිල්පීන් ආදිය ශබ්ද තාක්ෂණික ශිල්පීන්, ශබ්ද පටිගත ශිල්පීන්, විකාශන ඉංජිනේරුවන්, නඩත්තු ශිල්පීන් ආදිය ඒ අතර ප්‍රධාන වේ. ඒ අතර ප්‍රධාන වේ. එකටම වර්තමානයේදී පරිගණක ආශ්‍රිත ක්‍රමවේද මගින් බොහොමයක් තාක්ෂණික ක්‍රියාකාරකම් සිදු කරයි. ඔගොල්ලෝ දකින්න ඇති අර අතන ශබ්ද පටිගත ශිල්පියා පටිගත කරන ශිල්පියා නේද කම්පියුටරයක් තියාගෙන දැන් ටිකක් ලේසි වැඩි ඉස්සර වගේ නෙවෙයි. වර්තමානයේදී පරිගණකාශ්‍රිත ක්‍රමවේද මගින් බොහොමයක් තාක්ෂණික ක්‍රියාකාරකම් සිදු කරයි. හරි තාක්ෂණික ශිල්පීන් කියන කොටස අපි කතා කරේ. අවසාන වශයෙන් කතා කරන්නේ දැන්වීම් අංශය. පිළිබඳව. අර පත්තර කන්තෝරුවල වගේම තමයි. පුවත්පත් ආයතනවල වගේම තමයි දැන්වීම් අංශය. මේකෙන් උපයන මුදලින් තමයි මේ ආයතන ගෙනියන්නේ. කියන්නේ දැන්වීම් වලින් තමයි වැඩි හරියක් මුදල් උපයා ගන්න. right? දැන්වීම් අංශය යටතේ ලියා ගන්න ගුවන්විදුලි නාලිකාවක ප්‍රධානතම අංශයක් වේ. ගුවන්විදුලි නාලිකාවක ප්‍රධානතම අංශයක් වේ. ගුවන්විදුලි කාලය, ඒ කියන්නේ ගුවන්විදුලිය විකාශනය වෙන කාලය, right? ගුවන්විදුලි කාලය ඍජු දැන්වීම් හා ප්‍රචාරක දැන්වීම් සඳහා ලබා දී ඍජු දැන්වීම් හා අනුග්‍රාහක දැන්වීම් සඳහා ලබා දී. ඍජු දැන්වීම් හා අනුග්‍රාහක දැන්වීම් සඳහා ලබා දී. ඍජු දැන්වීම් හා අනුග්‍රාහක දැන්වීම් සඳහා ලබා දී ආදායම් උපයන්නේ දැන්වීම් අංශයයි. ඍජු දැන්වීම් කියලා කියන්නේ ඔය ප්‍රචාරක දැන්වීම් වගේ ඒවා. right? ඒ වෙලාවේ යනවා මේ අර කිරි බොන්න මේවයින් දත් මදින්න ඉදිරියන්නේ රේඩියෝ එකේ අපි අහනකොට ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. right? ඒවා ඍජු දැන්වීම්. අනුග්‍රාහක දැන්වීම් කියලා කියන්නේ මොකක් හරි නාට්‍යයක් මොන හරි යනවා නම් ඒකට අනුග්‍රහය දක්වනවා. right? ඒක වර්ග දෙකක්. කෙටි දැන්වීම් වගේ යනවා ඊට පස්සේ මොන හරි නාට්‍යයකට ප්‍රවෘත්ති වලට හරි මොනවට හරි අනුග්‍රාහකත්වය දක්වනවා කියලා දැන්වීම් වගේක් යනවා. ඒක වර්ග දෙකක්. ගුවන්විදුලි කාලයේ ඍජු දැන්වීම් හා අනුග්‍රාහක දැන්වීම් සඳහා ලබා දී ආදායම් උපයන්නේ දැන්වීම් අංශයයි. ඒකටම ලියා ගන්න ප්‍රවෘත්ති විකාශනය වන කාල සීමාව දැන්වීම් ප්‍රචාරයට වඩාත් උචිත බව ප්‍රවෘත්ති විකාශනය වන කාල සීමාව දැන්වීම් ප්‍රචාරයට වඩාත් උචිත බව පොදු පිළිගැනීමයි. මොකද ප්‍රවෘත්ති හැමෝම අහනවානේ. දැන්වීම් ප්‍රචාරයට උචිත බව පොදු පිළිගැනීමයි. ප්‍රවෘත්ති විකාශනය වන කාල සීමාව දැන්වීම් ප්‍රචාරයට වඩාත් උචිත බව පොදු පිළිගැනීමයි.
හරි. එතකොට අපි අද දවසේ කතා කරේ විද්‍යුත් මාධ්‍ය යටතේ ගුවන් විදුලිය සම්බන්ධයෙන් කතා කරේ. ඒකේ ගුවන් විදුලියේ අපි දන්නවා මේක රැහන් රහිතව සිද්ධ වෙන එකක්, තාක්ෂණයක්. ඊට පස්සේ මේක ශ්‍රව්‍ය සංනිවේදන ක්‍රමයක්. right? ඒ අනුව අපි ගුවන් විදුලියේ ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් ප්‍රධාන කාරණා කිහිපයක් අපි highlight කරගත්තා. අපි ඒවා ලියාගත්තා. ඊට පස්සේ හිමිකම අනුව අපි ඉගෙන ගත්තා මේක සාමාන්‍ය අපි දන්නවා රාජ්‍ය හිමිකම, මහජන සංවිධාන වලට හිමිකම් කියන ඒවා සහ පෞද්ගලික ව්‍යාපාර වලට හිමිකම් කියන ගුවන් විදුලි ආයතන තියෙනවා කියලා. ඊට පස්සේ මේකේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මොකක්ද මොන වගේද කියලා අපි ඉගෙන ගත්තා. එතෙන්දී අපි ප්‍රධාන කියන්නේ ආයතනයක සංවිධාන ව්‍යුහය යම් මට්ටමකින් අපි කතා කරා. එතකොට මේක පුවත්පත් ආයතනයකට ටිකක් සමානයි. ඊට පස්සේ මේකෙන් අපි ප්‍රධානාංශ 4ක් පිළිබඳ වෙනම කතා කරා. ප්‍රවෘත්ති අංශය, වැඩසටහන අංශ එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. තාක්ෂණික ශිල්පීන් සහ දැන්වීම අංශය යන ආදිය පිළිබඳ අපි කතා කරා. ඊට අමතරව අපි වැඩසටහන අංශවල කොහොමද පොඩි වැඩසටහනක් නිෂ්පාදනය වෙන්නේ, කොයි වගේද වැඩේ වෙන්නේ කියලා අපි චුට්ටක් වීඩියෝ එකකින් බැලුවා. රයිට්. මොන හරි ගැටලු තියෙනවද? තේරුම් නැති මොන හරි තියෙනවද? මේවා නම් ඉතින් notes නේද? හරි. හරි. එහෙමනම් අපි නැවත ලබන සතියේ හම්බෙමු. හැමෝම පරිස්සමින් ඉන්න. නැවත අපි ලබන සතියේ. ඔව් පුතා. සර් මේ එක මෙයාර රෑ දැම්මාම සර් මෙයාර හෙට ඉස්කෝලේ යන්නත් ඕනේ නේ. ඔව්. අපිට හවස දාගන්න බැරිද 4ට වගේ? 4ට මට දාගන්න විදියක් නැහැ. අන්තිම විදියට තමයි මේ ටයිම් එක දාගත්තේ. 10 මාරයි. ඉතින් අමාරුද? දැන් කොහොම නිදා ගන්න තමයි තියෙන්නේ. මේක දැන් චුට්ටක් එහා මෙහා කරගන්න අමාරුයි මගේ තියෙන ෂෙඩියුල් එක අනුව. මම ඊට කලින් මගේ උසස් පෙළ පන්තියක් යනවා, ඒකයි ගැටලුව. පුළුවන්කමක් තිබ්බොත් මම අපේ මේ COBS එකට කියන්නම්. ටිකක් අමාරුයි අතර මේක එහා මෙහා කරගන්න අමාරුයි. පුළුවන්කමක් තිබ්බොත් අපි බලමු. හරි. 10 මාරි 10 මාර වෙන සාමාන්‍ය මේ වගේ වෙලාවට නේ මම ඉවර කරන්නේ. ඉතින් ඔහොම නිදා ගන්න තමයි තියෙන්නේ. හරි. එහෙමනම් අපි නැවත ලබන සතියේ හම්බෙමු. මම චුට්ටක් කතා කරලා බලන්නම් A level මගේ ක්ලාස් එකත් එක්කත්. ටිකක් ඉතින් අමාරුයි. එතන ළමයිනුත් එහා මෙහා කරගන්න අමාරුයිනේ. බලමු මොකක් හරි කරන්න පුළුවන් වුණොත් අපි කරමු ඈ. මෙතන ඉන්න ළමයිනුත් අපි එකග වෙන්න එපා. බලමු රයිට්. හරි. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අපි නැවත ලබන සතියේ හම්බ වෙමු. ආයිබෝන් සර්, thank you sir, good night.